අයිබුවන් හැමෝටම ඉතින් පරිගණකයක් පණ ගැනීම යටතේ කරන දෙවැනි වීඩියෝ එක මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද අපි bootable device එකක් ඒ කියන්නේ සරලව කිව්වොත් Windows ගහන්න සරල භාෂාවෙන් කිව්වොත් Windows ගහනවා කියලා අපි කියන්නේ Windows ගහන්න නැත්නම් Windows කම්පියුටර් එකට install කරන්න Windows දාන්න කොහොමද අපි Windows CD එකක් හදාගන්නේ නැත්නම් pen drive එකක් හදාගන්නේ. ඉතින් ලොකු process එකක් නෑ. මම මෙතනදී ඇත්තටම ඔයාලට පෙන්වන්නේ මේ වීඩියෝ එකෙන් pen drive එකක් කොහොමද අපි bootable device එකක් කරලා ඒකට Windows install වෙන විදියට හදාගන්නේ කියලා. මොකද අද කාලේ ඒ කියන්නේ මේ මම කතා කරන දවස්වල එන ගොඩක් laptops වලට DVD write එකක් DVD ROM එකක් එන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ProBook notebook series තමයි වැඩිපුරම දැන් මාකට් එකට එන්නේ. ඉස්සර නම් අනිවාර්යෙන් DVD ROM එකක් write එකක් තිබ්බා. ඉතින් එහෙම වුණාම Windows දානවා නම් ඔයාට ගිහිල්ලා එක්ක download කරගන්න වෙනවා. කොහොමත් අපි bootable device එකකට download කරගන්න ඕනේ. හැබැයි අපිට වෙන තැනකින් උනත් download කරපු file එකක් දාගන්න පුළුවන්. මොකද එක එක්කෙනාට download කරගන්න ඕනේ නැහැ. මොකද හැම file එකක්ම එකයි. updates ප්‍රමාණය වෙනස් වෙනවා කාලය මත. ඒ කියන්නේ ඔයාලා දැනට මාස 2කට කලින් Windows ISO file එක install කරන file එක download කරා නම් මේ වෙද්දි තියෙන්නේ ඊට වඩා update වෙච්ච Windows file එකක්. එතන ලොකු වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ අර updates ඊට පස්සේ ඔයා install කරාට පස්සේ ඒ updates ටික ඔයා connect කරාට පස්සේ updates ටික ඔයාගේ තියෙන පරණ version එක නම් install කරේ ඒකට ඒ අලුත් updates ටික එන එක විතරයි. ඔයා අලුත් updates තියෙන එක install කරා නම් ඒ updates ටික ඔයාට already ඔයාගේ machine එකට එන එක විතරයි. ඒ කියන්නේ ඇවිල්ලා තියෙන නිසා ආයි එන්න දෙයක් නැහැ. ඉතින් ඕක තමයි තියෙන විශේෂය. හැබැයි 64 bit 32 bit මම කලින් වීඩියෝ එකේ කතා කරා. ඒක ගැන නම් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒක නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙම නැතුව Windows දැම්මොත් නම් ඉතින් හරි. මොකද මම නැත්තම් මේක ඉවර කරන්න හිටියේ අතරම වීඩියෝස් දෙකකින් එකක අර විදිහට මෙහෙයුම් මුදුකාංග සහ පරිගණකයට Windows ස්ථාපනය කිරීමට පෙර මොනවාද බලන්න ඕනේ ටික කතා කරලා මේක කෙලින්ම Windows install කරන පියවරවල් ටික නැත්නම් step by step කොහොමද යන්නේ කියලා පෙන්වන්න තමයි මම හිතාගෙන හිටියේ. හැබැයි මට හිතුණා ඊට වඩා වටි කියලා ඔයගොල්ලන්ට bootable device එකක් හදාගන්න හැටි කියලා දුන්නොත්. මොකද එතකොට ගෙදරදිම ඔයගොල්ලන්ට මේක කරගන්න පුළුවන්. ඒ කියන්නේ Windows boot වෙන විදිහට, ඒ කියන්නේ Windows ගහන්න පුළුවන් විදිහට pen එකක්. මොකද අද කාලේ ඕන කෙනෙක් ගාව කම්පියුටර් එකක් තියෙන කෙනෙක් ගාව pen drive එකක් තියෙනවා. ඉතින් ඒක නිසා ඕන කෙනෙක්ට මේක සරල දෙයක්. ඇත්තරම කරගන්න එක. ඉතින් අපි යමු කොහොමද වෙන්නන්නේ කියලා. අද presentation base එකක් නෑ. මෙතනින් එහාට ගොඩක් videos එන්නේ නෑ presentation base වලට. මොකද මේ ඒක practically කරන්න බෑ. මම ඔයගොල්ලන්ට කලින් videos එකත් කිව්වා. මොකද අතන theory part එකක් ගියා. ඒ theory part එක අපිට එහෙම කරන්න පුළුවන්. ඒකේ ගොඩක් වැදගත් වෙන points තිබ්බා presentation එකකට ගන්න ඕන. ඒකයි ගත්තේ. මෙතනින් එහාට ඒ විදිහට යන්නේ නැහැ. නැති වෙයි ගොඩක් ඒවා යන්න පුළුවන් ඒවා යන්නම්. ඉතින් අපි බලමු මුලින්ම කරන්න ඕනේ. මුලින්ම ඔයාලට pen drive එකක් තියෙන්න ඕනේ. 8GB ප්‍රමාණවත්. සමහර විට නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි 32 bit එක Windows ඔයගොල්ලෝ හිතන්නකෝ අපි මෙතෙන්දි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් Windows 10 ගැන. Windows 10 install කරන්න කොහොමද කියලා. මොකද 7 දැන් out of date. ඒ කියන්නේ support එකක් ඒගොල්ලෙන් හම්බෙන්නේ නැහැ අපිට Microsoft එකෙන් තව දුරටත්. 10 තියෙනවා 11 තියෙනවා 11 අලුත් වැඩි. ඉතින් අපි දෙකටම මැද වෙන 10 ගමු. කොහොමද 10 හරියට bootable device එකක් කොහොමද Windows 10 දාගන්න කියලා. Windows 10 කම්පියුටර් එකට දාගන්න කොහොමද DVD එකක් හරි pen drive එකක් හරි හදාගන්න කියලා. අපි pen drive එක තමයි මෙතනදී මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. DVD එකත් කවුරු හරි ඕන නම් කියන්න. ඒ කෙනාට personally මම කියන්නම් පෙන්නන්නම් කොහොමද DVD එකක් හදාගන්නේ කියලා. මොකද pen drive එකට හදන එක මම හිතන්නේ ඊට වඩා lazy සහ පහසුයි.
ඉතින් අපිට මෙතනදී මම අර කිව්වා වගේ 16GB pen drive එකක් තියෙනවා නම් ඇත්තටම ගොඩක් මම රෙකමන්ඩ් කරන්නේ 16GB pen drive එකක්. ඊට පස්සේ අනිවාර්යෙන් අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන වෙනවා. Windows install කරන්න නෙමෙයි Windows file එක download කරගන්න. ISO file එක download කරගන්න. ඊට පස්සේ අපිට Rufus කියලා open source software එකක් තියෙනවා. මම කතා කරා open source කියන්නේ මොනවද කියලා softwares කියලා මගේ වීඩියෝ එකේ බලන්න මේ softwares ගැන කතා කරපු වීඩියෝ එකේ. open source software එකක් තියෙනවා Rufus කියලා. ඒ software එකෙන් තමයි අපේ pen drive එක. දැන් ඕගොල්ලෝ දන්නවනේ අපි pen drive එකක් නිකම්ම ගෙනල්ලා computer එකට plug කරාම සරල දෙයක් නේ. ඕන කෙනෙක් දන්නවනේ. computer එකකට වේවා අපි නැත්තම් ෆිල්ම් එකක් බලන්න TV එකට හෝ වේවා මොකකට හරි plug කරාම නිකම්ම ඒකට දාලා තියෙන files ටික open වෙනවා. හැබැයි Windows boot කරන්න අපිට නිකන් Windows file එකක ඇතුළට දැම්මයි කියලා ඒක ගිහිල්ලා මේ computer එකට දාන්න බෑ. ඒ කියන්නේ BIOS වලින් boot කරලා දාන්න බෑ. BIOS වලින් boot කරන්න කියන්නේ Windows නැතිම computer එකක් කියලා හිතන්නකෝ. දැන් අලුත් Windows version නම් ඔය 10 11 කිසිම ප්‍රශ්නයක් නැතුව දැන් ඒ කියන ඔයාලගේ computer එකේ දැනටමත් already ඒ කියන්නේ දැනටමත් දාලා තියෙනවා නම් Windows ඔයාලට පුළුවන් ඒක උඩම ඒ ෆයිල් එක run කරන්න. computer එක on කරගෙන දැන් හිතන්නකෝ Windows 7 තියෙනවා. ඕගොල්ලන්ට හිතනවා නෑ අපි මෙහෙම ගමුකෝ 10 තියෙනවා. ඔයාලට හිතනවා 11 දාගන්න. ඔයාලට පුළුවන් 11 ෆයිල් එක කෙලින්ම අරගෙන 10 එක උඩ ඩබල් ක්ලික් කරලා අර අපි software එකක් open කරන්න. ඒ වගේ open කරලා step by step ගිහිල්ලා එයා ඒ උනට restart එකක් ඒ process එකේ යනවා. හැබැයි එතනින්ම මේව කරගන්න පුළුවන්. ඔයාලට BIOS වලට ගිහිල්ලා bootable sequence එක වෙනස් කරලා මම ඉස්සරහට පෙන්නන්න. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මම කතා කරන්නේ මේක bootable ඒ කියන්නේ Windows නැති computer එකකට කොහොමද මේ bootable device එකක් හදාගෙන ඊට පස්සේ boot sequence එකෙන් අර BIOS වලින් මම ඊළඟ වීඩියෝ එකේදී ඒක පෙන්නන්නම් කොහොමද ඒක වෙනස් කරන්න නිසා Windows දාන්නේ කොහොමද කියලා. එහෙම කම්පියුටර් එකකට කොහොමද දාන විදියට මේ අපේ pen drive එක හදාගන්නේ කියලා. ඉතින් අර process එක ඉතින් කාටවත් මේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඩබල් ක්ලික් කරගෙන යන එක. ඉතින් ওই දෙක තමයි අපිට ওই තුන ප්‍රධාන වශයෙන් ඕනේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්. ඊට පස්සේ Rufus කියන software එක සහ 16GB pen drive එකක් 8GB ඇති. ඒක හැබැයි අර මං කිව්වා වගේ කලින් කිව්වා වගේ මං හිතනවා මට කියන්න අමතකුණා ඒක. ඩිපෙන්ඩ් වෙනවා තියෙන ෆයිල් එකේ size එක අනුව. ඒ කියන්නේ සමහරලාට 32 bit 64 bit දෙකම තියෙන versions දෙකම තියෙන Windows file එක ඔයාලා ගත්තොත් ඒක ඔයාලට 8GB pen drive එකකට දාගන්න බැඳි වෙනවා. ඒ කියන්නේ නිකන් ෆයිල් එක හැටියට නෙමෙයි මං කියන්නේ bootable විදිහට හදලා ෆයිල් එක copy paste කරන්න පුළුවන් වෙයි. මං හිතන්නේ පුළුවන් 7 point ගානක් මං හිතන්නේ තියෙන්නේ GB. ඔයාලා වෙනම ගත්තොත් නෑ sorry ඒත් නෑ 7 ගානක් නෙමෙයි ඊට වඩා වැඩි මං හිතන්නේ. ඒත් මේ 8GB බැරි වෙයි. ඔයාලට එක ෆයිල් ඒ කියන්නේ 64 bit එක ගත්තොත් Windows 10 මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මං ගාව තියෙන 64 bit Windows 10 ෆයිල් එක. ඒ ෆයිල් එක ගත්තොත් මම ඔයාලට පෙන්නන්නම්. හරි. මෙන්න මේ තියෙන මම ඩවුන්ලෝඩ් කරලා තියෙන ෆයිල් එක. මම මේක ඩවුන්ලෝඩ් කරන හැටි පෙන්නන්නම් ඔයගොල්ලන්ට. දැන් මෙතන අපි properties වලින් ගිහිල්ලා size එක බලුවොත් මේකක් තියෙනවා 5යි ගන්න. ඉතින් ඔයගොල්ලන්ට හිතන්නේ මේක මේ 64 bit එක විතරයි. මේ තියෙන්නේ 64. මේ 64 bit එක තමයි මේ ගාන වෙන්නේ. ඉතින් දෙකම වුණාම එකතු වුණාම මම හිතන්නේ 7 වලටත් වඩා වැඩි. ඉතින් 8GB එකක් මේකට ප්‍රමාණවත් 64 bit එකට ප්‍රමාණවත්. දෙකම තියෙන version එක ආවොත් ගත්තොත් ඕගොල්ලෝ ඒක මදි. අනිවාර්යෙන් මදි වෙනවා. ඉතින් ඒක නිසා pen එක 16GB එකක් හොයාගන්න එක තමයි වඩාත් සුදුසු කියලා මම හිතනවා. ඉතින් ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ Rufus කියන software එක අපි download කරගන්න ඕනේ. ඉතින් ඒකට Google එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන ගහන්න Rufus RU ගාද්දිම සාමාන්‍ය වෙනවා Rufus කියලා. ඉතින් මේක මෙන්න මේ pen drive එකත් එක්ක තියෙන icon එක. මේම තමයි interface එක එන්නේ. ඉතින් මේක මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට නිකම්ම මෙන්න මේ වෙන links වලට යන්න එපා. මේ up down ඒවා තියෙනවා. ඔයාලා මෙතනින් මේ Rufus කියලාම තියෙන official site එක තියෙනවා ඒගොල්ලෝ. ඒකට යන්න. මෙන්න මේ වගේ තමයි interface එක එන්නේ.
මේකේ තියෙනවා මෙන්න මේ ඩවුන්ලෝඩ් වල ලේටස්ට්ම version එක ගන්න. ඉතින් 3.19 කියලා තියෙනවා. මේක උඩ ක්ලික් කරන්න. මේ ads එනවා ඒවා නම් close කරන්න. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. ඊට පස්සේ මෙයා මෙහෙම ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ තියෙන හැටි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ Windows ෆයිල් එක නෙමෙයි. මෙන්න මේ රෆස් කියලා තියෙන එක. මේක ඔයාලට ඉන්ස්ටෝල් කරන්න කිසිම උවමනාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කම්පියුටර් එකට මේක මේ තියෙන exe ෆයිල් එකම. මේක software එකක් පොඩි. මේක මේ portable software එකක් වගේ. ඔයාලට මෙතනම run කරන්න පුළුවන්. මේක ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ ඒක open කරලා run කරන්න දෙයක් නැහැ. නිකම්ම මේක double click කරලා open කරන්න තියෙන්නේ. මේ message එක එනවා. ඒක open කරන්න ඕනේ. ඒක yes කරන්න. මේ update එකක් ඇවිල්ලා කියලා. මොකද මගේ පරණ version එකක් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ interface එක තමයි හැමෝටම open වෙන්නේ. මෙතනින් පෙන්නනවා. මෙතනින් ටක් ගාලා detect කරලා පෙන්නනවා. දැන් මම මෙතනට 8GB pen එකක් තමයි මගේ කම්පියුටර් එකට plug කරලා තියෙන්නේ. ඒක නිසා එයාව මේ අරගෙන ඉන්නවා. මෙයා by default අරගන්නවා search කරලා තියෙන. දැන් pen drives දෙකක් තිබ්බනම් මෙතනින් ඔයාලට select කරලා දෙන්න පුළුවන්. මේ drop down එකෙන් ඔයාලට පෙන්නයි. දැන් හිතන්නකෝ මෙතන තව 16GB එකක් තිබ්බ කියලා. ඒකත් මෙතන capacity එකත් එක්ක මේ වගේ දිහටම පෙන්නයි. ඊට පස්සේ මෙතනින් තමයි මේ ISO file එක. ඒ කියන්නේ Windows file එක අපි select කරලා දෙන්න ඕනේ. ඒක select කරලා දුන්නාම තමයි මේ option ටික available වෙන්නේ. මම දැනට අර නිකන් open කරලා වෙන්නේ ඔයගලන්ට කොයි වගේද කියලා. අපි ඊට පස්සේ කරගන්න ඕනේ ඔය software එක open වෙනවා නම් ඒක හරිනම් අපි ඊට පස්සේ අපේ Windows file එක download කරගන්න. ඉතින් Windows file එකට කරන්න තියෙන Google එකට ගිහිල්ලා Windows 10 download කියලා type කරන්න. ඔයාලා ඕන දෙයක් search කරන්න මෙන්න මේ Google කියන එකට යන්න. සමහරවිට මෙතන search engine එන්න පුළුවන් Yahoo, Bing ඔය ඕන එකක් එයි. හැබැයි ඕගොල්ලන්ට ඒ ආවත් ඕගොල්ලෝ එතන Google කියලා ගහලා search කළා මේ Google search engine එකට යන්න. ඒ කියන්නේ දැන් මම සරලව පෙන්නන්නම් මගේගේ. දැන් මේ Yahoo මෙතන මේ search engine එක තමයි base වෙලා තියෙන්නේ. ඒක නිසා යාගෙන් තමයි search වෙන්නේ. ඒක නිසා මම කරන වැඩක් තමයි ටක් ගාලා මේක default කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒවා ඉස්සරහට කතා කරමු. මෙතන Google එකට ගිහිල්ලා search කරනවා. ඒක වඩාත් ලේසි සහ අපිට පුරුදු interface එක මේක. ඊට පස්සේ මෙතන එන පළවෙනි link එකෙන් මේ එනවා. දැන් Windows 10 මෙතන එනවා. සමහරලාට Windows 11 කියලා එන්නත් පුළුවන්. මොකද latest version එක Windows 11 හින්දා. Microsoft.com ඒ කියන්නේ official site එකෙන් තමයි අපි ගන්නෙ. හැබැයි තව දෙයක් මම කියන්නම් Windows ඕගොල්ලෝ Microsoft එකෙන් මෙතනින් ගත්ත කියලා ඕගොල්ලන්ට හම්බෙන්නේ genuine key එකක් තියෙන මේ Windows එකක් නෙමෙයි. keyless ඒ කියන්නේ key එකක් නැතුව හම්බෙන්නේ. ඔයාලා key එකක් අනිවාර්යෙන් මේකට දාන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ගොඩක් කට්ටිය ගන්න crack කරන්න ඕනේ. ඔය දෙක මම crack කරන එක නම් recommend කරන්නේ නැහැ කොයිම වෙලේවත්. මොකද ඒක එකක් මම IT මේවා කරන කෙනෙක් හැටියට මම recommend කරන්නේ. අනිත් දේ තමයි ඉතින් ඔයාලා හිතන්නකො crack software එකක් හරි මොකක් හරි කරන කෙනෙක් එයා ලොකු වෙහසක් දරනවනේ දේ කරන්න. ඒ කියන්නේ ඒ විදිහට ඔරිජිනල් software එකක් ඒ විදිහට genuine විදිහට පෙන්නලා වැඩ කටයුතු කරගෙන යන්න මට්ටමට හදන්න එයා ලොකු වෙහසක් ගන්නවා. ඉතින් ඒ ලොකු වෙහසක් අරගෙන එයාගේ ඒ කෝඩින් ලෙවල් මේ දැනුම භාවිතා කරලා ඒ දේවල් කළා ඒගොල්ලෝ software හදලා අපිට නිකන් දෙන්නේ නැහැ. අපිට නිකන් තමයි අපිට හම්බෙන්නේ. හැබැයි ඒ හා සමානව අපෙන් දේවල් ඒගොල්ලෝ ගන්නවා. ඒක සාමාන්‍යයක්. අපි කියමනටත් කියන්නේ නිකන් කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒ වගේ තමයි. ඉතින් ඒ කියලා මම ඕගොල්ලන්ට කියන්නේ genuine license එකක් ගන්න කියලා. මොකද genuine license එක ගාන මං හිතන්නේ දැනට දැන් ගන්නම් 30000ක් 50000ක් අතර ඇති. genuine license එක. ඉතින් අපේ තියෙන ආර්ථික මට්ටමත් එක්ක අපේ රටේ වගේ කෙනෙකුට ඒක දරන්න බෑ සාමාන්‍ය පුද්ගලයෙකුට. ඉතින් ඒකට options තියෙනවා, OEM keys තියෙනවා. ඒව ගැන ඉස්සරහට අපි කතා කරමු. ඉතින් ගොඩක් අඩු මුදලකට ඊට වඩා ගන්න පුළුවන්. අඩු මුදලකට කියන්නේ මම ඔයගොල්ලන්ට roughly කියන්නම් රුපියල් 10000 අතර ඔරිජිනල් key එකක් lifetime ගන්න පුළුවන්. ඒ keys හම්බෙන ක්‍රම තියෙනවා. හැබැයි එතකොට ඔරිජිනල් අප්ඩේට්ස් Microsoft එකෙන් අර ඕගොල්ලෝ crack කරාම සමහරලාට crack එක
Microsoft එක ඩිටෙක්ට් වෙලා ක්‍රැක් එක අයින් වෙලා මොකක් හරි ප්‍රශ්නයක් වුණ ගමන් ආයි මෙන්න මෙතනින් හරියට වැටෙනවා this Windows version is not genuine ඕම කියලා මේ ඔයා දාන ඩෙස්ක්ටොප් එක ඔයාට ඊට පස්සේ ඩෙස්ක්ටොප් එකේ වෝල්පේපර් එකවත් මාරු කරන්න බෑ මුකුත් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ කිසි ප්‍රශ්නයක් අරගෙන නෑ ඔරිජිනල් කී එකක්. ලැබෙන විදිය තමයි ඒක වෙනස්. මං මේ සරලව කතා කරන ඔය ටෙක්නිකල් වචන කියලා ඒ තරමට කියන්න අවශ්‍යතාවයක් නැති නිසා මොකද මං එහෙම මේ IT උගන්වන ගුරුවරයෙක්වත් IT එක්ස්පර්ට් කෙනෙක්වත් නෙමෙයි. සහ මම මේක කරන්නේ IT එක්ස්පර්ට්ලටත් නෙමෙයි. සාමාන්‍ය එදිනදා ජීවිතේ සාමාන්‍ය මිනිස්සුන්ට සහ පොඩි ළමයි කියන්නේ ඉස්කෝලේ 9 10 11 12 කියන ට්‍රේනින් වල ඉන්න අපේ මල්ලිලා නංගිලා වෙනුවෙන් තමයි මේ වීඩියෝස් ටික කරන්නේ. ඉතින් මෙතනට ගියාම ඔයාට මෙන්න මෙතන Windows 10 නොවැම්බර් version එක අප්ඩේට් කරන්න කියලා තියෙනවා. මේ මොකද මගේගේ Windows 10 තියෙන නිසා අප්ඩේට් කරන්න කියලා. ඉතින් මෙතන ඔයාට පෙන්නනවා create a Windows 10 installation media කියලා. ඔයා මෙන්න මේක මේ ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා මුලින්ම. ඒක මේ media creation tool කියලා tool එකක් Microsoft එකේ සමාගමෙන්ම දෙන එකක්. මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. මෙන්න මෙතන මෙයා මෙහෙම ඩවුන්ලෝඩ් වෙනවා. අද වීඩියෝ චුට්ටක් දිග වෙයි. මේකේ වුණාට මං හිතනවා වටි කියලා. ඊට පස්සේ මේක ඕපන් කරන්න ගොඩ වෙලාවක් ඩවුන්ලෝඩ් වෙන්න දෙයක් නැහැ. මෙතන yes කරන්න. ඊට පස්සේ මේ විදියට මේක ඕපන් වෙලා මෙයා මෙතනදි කරන්නේ මේ පොඩි ෆීචර්ස් ටිකක් චෙක් කරලා බලනවා. මේක ඩවුන්ලෝඩ් කරන්න මේ කම්පියුටර් එකට සුදුසුද? ඒ වගේ පොඩි දේවල් ටිකක් චෙක් කරලා බලනවා. ෆයිල්ස් ටික එයාගේ පැත්තෙන් එයා ඕකේද? අන්න ඒ වගේ. අපිට මෙතනදී ඉස්සරහට තෝරන්න එනවා මොකද්ද ගන්න ඕනේ version එක මොකද්ද? ඒ ටික ඔක්කොම එනවා. ඉතින් ඒකට පොඩි වෙලාවක් ඇත්තටම ගත වෙනවා. මම fast forward කරන්න පුළුවන් තැන්වල fast forward කරන්නම්. ඉතින් බලමු මේ ඒගොල්ලන්ගේ මේ license team එක මේක නම් ඉතින් සාමාන්‍යයෙන් කියවන්නේ මම නම් කියවලා නැහැ. ඒක accept කරන්න අනිවාර්යෙන්. ඔයගොල්ලන්ට මං කියන දේවල් මං දැන් තේරෙනවා කියලා මම හිතනවා. ඉතින් මොනවා හරි තේරුම් නැති තැන් සහ පැහැදිලි තැන් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් Facebook page එක තියෙනවා. ඒකෙත් මේ විදිහටම වීඩියෝස් යනවා. කවුරු හරි Facebook එකෙන් බලනවා නම් YouTube එකෙත් මේ විදිහටම ටියුටල්ගේ channel එක තියෙනවා. එතනින් යනවා. දැන් ඒ දෙකෙන් ඕන විදිහකට අහන්න. personally message එකක් දාලා ඒ කියන්නේ page එක හරහා ඕන දෙයක් අහන්න. අපි මේ විදිහට කතා කරමු. මේ වගේම මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ දේත් පෙන්නලා දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන අප්ග්‍රේඩ් කරන්නත් පුළුවන්. අප්ග්‍රේඩ් කියන්නේ දැන් මගේ තියෙන version එක Windows 10 තියෙනවා නම් දැන් තියෙන නිසා ඒකේ අප්ග්‍රේඩ් එකක් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ Windows 7 තිබ්බයි කියලා 7 ඔයා ගාව genuine එකක් නම් තියෙන්නේ. ඔයාට කෙලින්ම ගිහිල්ලා මෙතනින් Windows මේ process එකට ආවට පස්සේ ඔයාට upgrade this PC now කියන එකට ටික් එක already වැටලා තියෙන්නේ. ඔයාට මෙතනින් next කරගෙන යන්න පුළුවන්. ඉතින් අපිට ඕනේ bootable device එකක් හදන්න. ඒ කියන්නේ අපිට අනිවාර්යෙන් මේ file එක download කරගන්න වෙනවා. ඒකට අපි මෙන්න මේ create installation media USB flash drive DVD or ISO file for the another PC. මෙන්න මේකෙන් මෙතර කියන්නේ මේ ISO file එක download කරගන්න වෙන කම්පියුටර් එකට install කරගන්න. අන්න ඔකට ටික් එක දාලා next කරන්න. ඊට පස්සේ මෙතනින් අපිට එනවා මෙන්න මෙතනදී මෙතනින් තමයි version එක language එක edition එක architecture එක ඔය ටික ඔක්කොම select කරන්න එන්නේ. මෙතනදී මේ ටික අර hide වෙලා වගේ තියෙන. ඒ කියන්නේ නිකන් මේ අර hide වෙලා කියන්නේ නිකන් හැංගිලා වගේ තියෙන්නේ. ඒ කියන්නේ මට ඒක
සිංහලෙන් කියන්න තේරෙන්නේ නිකන් ඔයාලට තේරෙනවා සිලෙක්ට් කරන්න මුකුත් කරන්න බෑ. ඉතින් එහෙම තියෙන්නේ මෙන්න මේ ඔප්ෂන් එකට ටික් එක වැටලා තියෙනවා. use the recommendation option for this PC. ඒ කියන්නේ මෙයා අර මං කියවනේ මෙයා දේවල් චෙක් කරනවා කියලා. මේ software එක open වෙච්ච ගමන් මෙයා චෙක් කරලා බලලා මෙයා දන්නවා දැන් මේ මගේ තියෙන ස්පෙસિෆිකේෂන් මොනවද කියලා මේ මගේ කම්පියුටරේ. කියන්නේ RAM එක, processor එක, hard disk එකේ ඉඩ ඒ වගේ දේවල් මෙයා චෙක් කරනවා. ඒක චෙක් කළා මෙයා දැන් දන්නවා මෙන්න මේකට ගැලපෙන්නේ මෙන්න මේ version එක. ඒ කියන්නේ දැන් මේ ඇවිල්ලා තියෙන English United States language එක edition එක Windows 10 architecture එක bit version එක. ඔය මං කියන්නේ bit 3264 කියලා. අන්න ඒ version එක 64 bit එක තමයි මට ගැලපෙන්නේ කියලා. ඒ කියන්නේ මෙයා automatically select කරලා දෙනවා. ඉතින් අපිට එහෙම ඕනනම් එතකොට මේකට තමයි කෙලින්ම එන්නේ. ඒ කියන්නේ මේක ගිහිල්ලා ආයි අපිට වෙන කම්පියුටර් එකක් දාන්න පුළුවන් 64 bit තියෙන එක විතරක්. ඒ කියන්නේ 64 bit sorry මේ 64 bit නෙමෙයි RAM එක මම කතා කරේ සරලව ඔයගොල්ලන්ට එහෙම මතක තියාගන්න කියලා 4GB ඊට වැඩි කියලා. අන්න ඒ වගේ එක දාන්න බණන් තමයි මේ version එක වඩාත් සුදුසු. ඉතින් මේක අන්ටික් කරපු ගමන් අන්න දැක්කනේ මේ ටික අපිට සිලෙක්ට් කරන්න එනවා. මෙතන Windows 10 මෙන්න මෙතන both කියලා තියෙනවා. මං කිව්වේ අර මම මුලදී කිව්වේ දෙකම මෙතන both කියන එකට දැම්මොත් අපිට ෆයිල් දෙකම ඒ කියන්නේ 32 bit එකයි 64 bit එකයි එකට එකතු වෙච්ච ISO ෆයිල් එකක්. ඒ විදිහට අපිට මේ ෆයිල් දෙකම ඒ කියන්නේ versions දෙකම 32 එකයි 64 එකයි දෙකම එකේ ගන්න පුළුවන්. එතකොට හැබැයි ඩවුන්ලෝඩ් වෙන GB ගානත් වැඩි. ෆයිල් සයිස් එක වැඩි. සරලව කිව්වොත්. ඉතින් එතකොට අපෙන් කැපෙන ඉන්ටර්නෙට් ප්‍රමාණයත් වැඩි. ඉතින් මෙතනදී දැන් මම ගන්නවා 64 bit එක. ඉතින් මෙතන මේ 86 කියලා තියෙන්නේ 32 bit එක තමයි. සමහරලාට එහෙමත් තියෙනවා. මොකද ඕක install කරලා Windows install කරලා එක තැනකදී ඕක තියෙනවා. ඒ කියන්නේ අපි Windows සාමාන්‍යයෙන් by default install කරන්නේ C drive එකට hard disk එකේ. ඒවා ඉස්සරහදී කියන Windows install කරද්දී ඊළඟ වීඩියෝ එකේදී කොහොමද partition කරගන්නේ? ඒ කියන්නේ hard disk එකක් ගත්තාම hard disk එක හිතන්නකො capacity එක ඒ කියන්නේ ධාරිතාව ඔයගොල්ලෝ කියනවනේ හිතන්නකො 1 TB කියලා. කියන්නේ terabyte එක ධාරිතාව. ඔයාලා terabyte එකටම ගහන්නේ නැහනේ. ඒ කියන්නේ terabyte එකටම Windows දාන්නේ නැහනේ. ඒක partition කීපයකට කඩනවා. ඔයාලා දන්නවනේ. සරලව කිව්වොත් කම්පියුටර් එකේ this PC හරි my computer හරි open කරාම තියෙනවා hard disk වගේ පොඩි පොඩි කැඩලා. මම මේ සරලව කියන්නේ volume D, volume E, volume C එහෙම කියනවා. එම් තියෙනවා. ඉතින් ඒ තියෙන්නේ ඔන්න ඔය කියන partition. ඒකේ C එකට තමයි අපි සාමාන්‍ය default install කරන්නේ. ඉතින් අන්න එතන ඒක ඇතුලේදී මෙන්න මේ විදිහට 86 කියලා තමයි එක පෙන්වන්නේ. ඒක අපි දැනගන්න ඕනේ 32 bit එක කියලා තමයි. ඒ කියන්නේ 32 bit තමයි මේ 86 කියන එකනොත් පෙන්වන්නේ කියලා අපි දැනගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ මම 64 bit එක select කළා. එතන next යනවා. ඊට පස්සේ මෙයා අහන USB flash disk එකකටද මේක කෙලින්ම ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මෙයා කෙලින්ම install කරනවා bootable device එකක් විදියට pen එකකට. මෙතන පේනවනේ අඩුම තරමේ 8GB වත් ඉල්ලලා තියෙනවා. මම අර කලින් කිව්වා වගේ 16GB. يعني GB 16එකක් තමයි වඩාත් සුදුසු. 8GB ප්‍රශ්නයක් නැහැ. හැබැයි අඩුම තරම කියලා තමයි මේගොල්ලෝ මේක පෙන්නලා දීලා තින්නේ. ඉතින් අපි ගමු මේකේ ISO ෆයිල් එක. මේක ගත්තාම අපිට තියෙන වාසියක් තමයි මේක මේ pen drive එකට කෙලින්ම එන එකක්. කෙලින්ම ඒ කියන්නේ pen drive එකට කෙලින්ම මේව වෙනවා. මේක ගත්තාම ඔයාලට පුළුවන් මේක DVD එකකට මේ මෙතන කියලා තියෙන්නේ you need to burn the ISO file to a DVD later. කියන්නේ DVD එකකට write කරන්න ඕනේ අනිවාර්යෙන්. එහෙම නැත්නම් මේක අපිට bootable විදියට pen drive එකට හදා ගන්නත් පුළුවන්. ඉතින් අපි ඒ option එක select කරනවා ISO file කියන එක. ඊපස්සේ next දෙනවා. ඊට පස්සේ save කරන්න location එකක් අහනවා. මම දැනට desktop එකේ දෙන්නම්. හරි. මම මෙහෙම කරන්නම්කෝ. අපේ
මෙතනටම Windows මම මෙතන නම වෙනස් කරන්න Windows 10 new කියලා. හැබැයි මේ .iso කියන තැනට මුකුත්ම කරන්න එපා. මේ ෆයිල් ටයිප් එකත් වෙනස් කරන්න එපා. මේ නම විතරක් මේ dot එකෙන් මෙහාට තියෙන ටික විතරක් වෙනස් කරගන්න. ඒත් Windows 10 කියලා තිබ්බා. ඉතින් default එන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන 64 bit කියන එකට 64 වුණනම් හරි. මෙතන අපි Windows new 64 කියලා දාගමුකෝ. අන්නම දාගත්තා. ඊපස්සේ save දෙන්න. save දුන්නාම මෙතනින් progress එක පෙන්නනවා. එතක මම හිතන්නේ download වෙන්න start වෙනවා. මම ඇත්තටම මෙතනදී මේ ෆයිල් එක download කරන්න යන්නේ නැහැ. මොකද GB 5යි ගානක් තියෙනවා. මම already ඒක download කරලා තියෙන්නේ. ඉතින් මම අර ඕගොල්ලන්ට මේක යන්න ඕනේ කොහොමද කියන්න විතරයි වෙන්නේ. මම ඊට පස්සේ මේ ෆයිල් එක ඒ විදිය ඒ download වෙනකම් ඉන්න ඕනේ මෙතන 100% complete වෙනකම්. උනාට පස්සේ තමයි මේක finish කරන්න එනවා. ඉතින් finish කළා අයින් වෙන්න මම දැනට මේ window එක close කරනවා. මොකද මේ මට මේක බොරුවට download කරගන්න ඕනේ නැති නිසා. හරි ඊට පස්සේ අපි ෆයිල් එක download කරාට පස්සේ download වෙලා ඉවරුනාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ෆයිල් එක ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ISO ෆයිල් එක. ඉතින් මෙන්න මෙතන මේ rufus.ini කියලා පොඩි configuration setting ෆයිල් එකක් හදලා තිනවා. ඒක මේ rufus එකක්. ඒක ගැන ලොකුට හිතන්න එපා. ඒක automatically generate වෙන එකක්. ඒ කියන්නේ මේකට හැදෙන settings ෆයිල් එකක්. ඊට පස්සේ මේක download වෙලා complete වෙනවා. දැන් මෙතන පේනවනේ මේක 5.6ක් GB 5.6ක් තියෙනවා. ඉතින් මේ වගේ ලොකු ෆයිල් එකක් තමයි එන්නේ. මේක 64 bit එක Windows 10. අර විදියට අර මං අරක download කරේ නෑ. හැබැයි කරා නම් එතන අර මං එන්නේ Windows 10 64 කියලා නෙන්නේ. Windows 10 new 64. ඒ විදියට ඔයගොල්ලෝ download කරන ෆයිල් එකේ අතර complete වෙනකන් ඉන්න 100% complete වෙනකන් ඊට පස්සේ download වුණාට පස්සේ ඇත්තටම කිව්වොත් ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් ඕන වෙන්නේ නැහැ ඊට පස්සේ නම් ඊට පස්සේ කෙලින්ම ඕගොල්ලෝ මේ Rufus කියන අපි මුලින් ඕපන් කරපු software එක ඕපන් කරගන්න ඒකත් එක්කම pen එකටත් ගිහින් බලන්න pen එක මෙතන detect කරා නම් මෙතනින් ගන්නවා ඒ කියන්නේ pen එක computer එකට අරන් නම් තියෙන්නේ මෙතනනොත් ගන්නවා කොයිකටත් ඕගොල්ලෝ ගිහිල්ලා my computer හරි this PC හරි ඕපන් කරලා බලන්න දැන් මෙන්න මෙතන තියෙන්නේ මගේ ඔන්න ඔය 8GB pen එක. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක මෙන්න මේ විදිහට තියෙන්නේ. දැන් මේක Windows ඒ කියන්නේ මම දැනටමත් මේකට Windows ඒ කියන්නේ bootable device එකක් විදිහට Windows 10 දාලා හදලා තියෙන්නේ. ඔය Rufus එකෙන්. ඒකයි මේක මේ විදිහට පෙන්නන්නේ. දැන් මම මේ ඕපන් කරලා පෙන්නුවොත් මේ ඔයගොල්ලෝ තියෙන මේ setup file. මේකත් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් run කරන්න නිකන් මේ දැන් මේ තියෙන තත්ත්වෙම ඔයාලට Windows ගහන්නත් පුළුවන්. අපි කතා කරේ ඒක නෙමෙයිනේ අද පෙන්නනවා කියලා. අපි Windows නැති කම්පියුටර් එකකට එහෙම නැත්නම් මොකක් හරි crash වෙලා, ඒ කියන්නේ Windows වල දැනට තියෙන එකේ ප්‍රශ්නයක් වෙලා on වෙන්නේ නැති, ඒ කියන්නේ Windows හරියට on වෙන්නේ නැති කම්පියුටර් එකකට දාන විදිහනේ. අපි ඊළඟ වීඩියෝ එකකින් ඒක බලමු. ඉතින් මුලින් සාමාන්‍යයෙන් මෙතනින් format කරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් format මෙතනින් auto අපි select කරලා දුන්නාමත් format වෙනවා. දැන් අපි මෙතනින් format කරනවා නම් option එක තියෙන්නේ කොහොමද ඔයගොල්ලෝ data තියෙන්න බෑ මොකුත් 8GB ද 16GB ද ඒක අදාළ නෑ capacity එක. හැබැයි data ඔක්කොම නැති වෙනවා. ඒ කියන්නේ pen එකේ තියෙන. ඕගොල්ලෝ මොනවා හරි දැන් ඕගොල්ලෝ pictures videos films මොනවා හරි එහෙම දේවල් තියාගෙන නම් Windows දාන්න එහෙම කරන්න බෑ. මොකද මෙයා මේ bootable device එකක් විදිහට හදන්න මෙයා සම්පූර්ණ format කරනවා මුලින්ම. ඒ නිසා කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ඉතින් අපි මෙතනින් format කරනවා නම් pen එකක් මම ඔයගොල්ලන්ට දැනගන්න කියන්න. ඔයගොල්ලෝ pen එක ගත්තට පස්සේ right click කරලා pen එක උඩ මෙතනින් යන්න format කියලා එකක් තියෙනවා කියලා. format එක click කරලා එතනින් එන window එකේ මෙතන capacity එක පෙන්නනවා. ඊට පස්සේ file type එක NTFS තියෙනවා, FAT32 තියෙනවා, EXFAT කියලා තියෙනවා. මම ඒවා ඇත්තටම ටිකක් ඇඩ්වාන්ස් මට්ටමට යනවා. මේවා තියෙන්නේ ඒ කියන්නේ file capacity එක අනුව මේක ඇතුලේ ෆයිල් එකක්. දැන් අර 64 bit 32 bit වල අර RAM කතන්දරේ මම කතා කරේ
අන්න ඒ වගේ මේවත් එකපාර ගන්න පුළුවන් කොච්චර ස්පේස් එකක් තියෙන ෆයිල් එකක් එකපාර ලෝඩ් කරන්න පුළුවන්ද? එතකොට කොච්චර කැපැසිටි එකක් යනකම් දාන්න පුළුවන්ද? අන්න ඒ වගේ ෆයිල් ටයිප් එකක්. හැබැයි අනිවාර්යෙන් NTFS කියන ෆයිල් ටයිප් එකේ තියෙනවනේ Windows bootable device එකක් කරන්න නම් හරි අපි කම්පියුටර් එකකට Windows දානවා නම් හරි. එතකොට මෙතන allocate space එක කියලා තියෙන්නේ allocate unit space එක unit එකකට allocate කරන කොච්චර මේකක් මම හිතන්නේ මේක වෙනස් වෙනවා. right click කරලා මෙතනින් ඕගොල්ලෝ right click කරලා කෙලිම pen drive එක උඩ right click කරලා format එකට යන්න. format කියලා window එකක් තියෙනවා. මෙතන මේ open වෙන window එකෙන් ඕගොල්ලන්ට පොඩි details ටිකක් පෙන්නනවා. මෙතන හැම එකක්ම in detail වැඩක් නැහැ. capacity එක පෙන්නනවා. ඒ කියන්නේ pen එකේ size එක, file system type තියෙනවා NTFS FAT32 EX FAT කියලා. then ඊට පස්සේ ආයි මේකේ rename කරන්න පුළුවන් මෙතන නම. මේ quick format එක දෙන්න පුළුවන්. නැත්නම් මේක untick කරලා advanced format එකත් advanced format කියන්නේ ඉතින් normal format එක වගේම තමයි. අර පොඩ්ඩක් deeply format කරනවා ටිකක් ගැඹුරින් files තියෙනවා නම් ඒවත් ටිකක් අයින් කරලා දානවා. සාමාන්‍යයෙන් අපි virus මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ওই quick format එකේ untick කරලා ඒ කියන්නේ tick එක දාන්න නැතුව start එක දෙනවා. ඉතින් මෙතන මෙන්න මෙතන මේක විතර මම කියන මේක පොඩ්ඩක් අදාළ වෙනවා මේකට. NTFS කියලා ෆයිල් ටයිප් එකක් තියෙනවා FAT32 EX FAT කියලා. මේවා ඇත්තටම ෆයිල් ටයිප් කියන්නේ මේකේ මෙහෙම මතක තියාගන්න. ඔයාලට Windows මම සරලව කියන්න. Windows bootable device එකක් විදියට හදනවා නම් නැත්නම් ඔයගොල්ලෝ Windows hard drive එකකට hard disk එකකට partition එකකට දානවා නම් අනිවාර්යෙන් මේ ෆයිල් ටයිප් එක ඒ partition එකේ type එක NTFS වෙන්නම ඕනේ. එහෙම නැත්නම් ඒක ගන්නෙ නැහැ. හැබැයි මේක මෙතනින් දැන් ඔයා හිතනවා සමහර DVD players setups car audio setups තියෙනවා. ඔයා හිතනකෝ ඔයා format කරද්දි මේ NTFS කියන file type එකට දාලා format කළා. ඔයා ඒක plug කරොත් ඒ car audio setup එකට හරි DVD player එකට හරි ඒක play වෙන්නේ නැහැ නෙමෙයි sorry detect කරන්නේ නැති වෙයි. ඒ කියන්නේ pen drive එක ගන්නවා. හැබැයි files මුකුත් open කරාට මුකුත් නැහැ. එතකොට අනිවාර්යෙන් FAT32 එකේ play කරන්න ඕන. මොකද ඒක අර අපි ඉස්සෙල්ලම කතා කරේ අර 64 bit 32 bit OS select කරද්දී ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය Windows select කරගද්දී RAM වල capacity එකත් එක්ක select කරගන්නේ කොහොමද කියලා අන්න ඒ වගේ කතන්දරයක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි මෙතන RAM සම්බන්ධයක් නැහැ. මෙතන තියෙන්නේ storage එක සම්බන්ධ. මොකද මේගොල්ලෝ storage එක සම්බන්ධව ගණනු කරන්නේ. ඉතින් ඒකයි මේකේ මොකද FAT32 වලට 4GB වගේ file size එකක් තියෙන ඒ කියන්නේ හිතන්නකෝ ඔයාගාව තියෙනවා 10GB 10GB නෙමෙයි හිතන්නකෝ 8GB pen එකක් තියෙනවා 7GB file එකක් තියෙනවා ඔයාලට pen එකට දාන්න ඕනේ 8GB. ඔයාලට 8GB එකට 7GB file එක දාන්න පුළුවන් නේ. හැබැයි 7GB file එක open කරාට පස්සේ ඒක ඇතුලේ තියෙනවා තව file දෙක තුනකට කැඩිලා හිතන්නකෝ එක file එකක් තියෙනවා කෙලින්ම 5GB. අනිත් එක 1GB අනිත් එක 1GB. එතකොට අර ඔයාට එකපාර අර 5GB තිබ්බ file එක මේකට එන්නේ නැහැ. මොකද එයාට එකපාර ගන්න පුළුවන් එක file size එක 4GB allocate වෙච්ච ඒ කියන්නේ 4GB size file එකක් විතරයි. ඒ කියන්නේ දාන්න පුළුවන් වෙන වෙනම තිබ්බොත් ඒ කියන්නේ 4GB ට අඩුවෙන් files type තිබ්බොත් ඒ කියන්නේ file size තිබ්බොත් ඒ ටික ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි 4GB හෝ ඊට වඩා වැඩි file size එකක් තිබ්බොත් 4GB ට වඩා තිබ්බොත් ඒක ගන්නෙ නැහැ. ඒක ගන්නෙ නැහැ කියන්නේ ගන්න බෑ. එයාට read කරන්න පුළුවන් ප්‍රමාණය එච්චරයි. අර අපි කෙනෙක්ට අර ගන්න පුළුවන් දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. අන්න ඒ වගේ. ඒකයි ඒක නිසා අපි අනිවාර්යෙන් මේ Windows file වල ඊට වඩා වැඩි එක ෆයිල් එක සමහරට GB 5යි ගානෙන් 5.6ක් තිබ්බා. ඒක ISO ෆයිල් එක. ඉතින් ඔක ආසන්න වශයෙන්
මවුන්ට් වෙලා එද්දී 6:00මාරක් විතර වෙනවා. එතකොට ඒකෙදි එතනට ඒ ස්පේස් එකත් එක්ක ගත්තොත් එහෙම සමහර විට GB 5කට වැඩියෙන් තියෙන පුළුවන් එක ෆයිල් එකක්. ඉතින් ඒක නිසා ඒ ෆයිල් ටයිප් එක සපෝට් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් NTFS වලට දාලා මෙතන quick format එකට ටික් එක දාලා start දෙන්න. ඊට පස්සේ ආයි message එකක් එනවා. මෙන්න මෙතන warning message එක දෙනවා. මෙන්න මේක format වෙනවා. ඔයාගේ තියෙන ඔක්කොම data ටික erase වෙනවා කියලා. මම මේ format කරන්න දන්නේ නැති කෙනෙක්ට පෙන්නන්න. මොකද මේක සාමාන්‍ය ජීවිතේත් වැදගත් වෙනවා. pen එක format කරනවා කියන්නේ මේ විදිහටම ඕගොල්ලන්ට hard disk එකක් format කරන්න පුළුවන්. හැබැයි කරොත් ඒ කියන්නේ මේ වගේ hard disk එකක් නම් කරාට කමක් නැහැ. දැන් හිතන්නකෝ මම මේ නම දාගෙන ඉන්න hard disk එක තියෙනවා. මේ hard disk එකේ මගේ normal data තමයි තියෙන්නේ. ඉතින් දැන් මම මේක format කරොත් මට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියන්නේ මගේ data ටික නැති වෙනවා. හැබැයි computer එකට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට දැන් මම ඔයගොල්ලන්ට මෙහෙම පෙන්නන්නම්. මෙන්න මෙතන Windows 10 Pro කියලා තියෙන්නේ. මේක මගේ Windows install වෙලා තියෙන partition එක. මම කිව්වේ C එකට තමයි සාමාන්‍යයෙන් install වෙන්නේ කියලා. අන්න ඒක. දැන් මේක මම ওই විදිහට format කරොත් computer එහෙමම off වෙයි. එච්චරම තමයි. මොකද Windows file ඔක්කොම මැකිලා යනවා. ඒ නිසා හරියට බලන්න තමන්ගේ හරි drive එකේද ඉන්නේ කියලා. ඒ කියන්නේ හරි format කරන්න ඕනේ කීයද කියලා. ඔන්න අපි start දුන්නා. එතනින් okay දුන්නා. මේක පොඩි වෙලාවක් ගන්නෙ ටක් ගාලා format වෙලා යනවා. එතනින් කොළ පාටට පිරලා message එකක් එනවා. මේක චුට්ටි වෙලාවක් ගන්නේ හරි. ඔන්න ඔය වගේ වෙලාවක් ගියේ පොඩි වෙලාවක් ගත්තා. මොකද මේ ඔයිට වඩා අඩු වෙලාවක් ගන්නේ data තිබ්බනම් මේක Windows file තිබ්බේ. ඊට පස්සේ මේක okay කරන්න. ඒක කළා මේක close කරන්න. දැන් පේනවනේ 8GB කුවට මේ වගේ පොඩි ගාණක් නැතිනේ. ඒ කියන්නේ system file වලට එයා පොඩි ඒ කියන්නේ මේකෙත් තියෙනවනේ පොඩි system file. ඒකට පොඩි ඉඩක් ගන්නවා. ආසන්න වශයෙන් 7.2.1ක GB ප්‍රමාණය free. දැන් මේක open කරලා බැලුවොත් අපි මොකුත් නැහැ. ඊට පස්සේ අපි කෙලින්ම ගියා. ඒක ඔයාට දැන් මෙතනිනුත් වෙනවා. හොඳේ. මම අර පෙන්නුවේ සාමාන්‍ය කෙනෙක්ට format කරනවා නම් pen එකක් දන්නේ නැත්නම් අන්න ඒ වගේ කෙනෙක්ට දැනගන්න. ඉතින් හැබැයි හොඳට මතක තියාගන්න data නම් loss වෙනවා. ඒ කියන්නේ කිසිම එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනත් pen එක detect කරලා නම් pen එක ගන්නවා. මම මුලදීම අර software එක open කරලා පෙන්නද්දි පෙන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනින් එනවා select කරන්න කියලා file එක. ඊට පස්සේ මෙතන මේමම තියලා මේ අනිත්‍යව select කරන්න එපා. free disk or ISO image අපි ISO එක ගන්න ගත්තේ. මෙතනින් select කරන තැනට ගිහිල්ලා මෙන්න තියෙන file එක. මේ අපි download කරගත්ත එක. දැන් ඕගොල්ලෝ download කරගත්ත එක සාමාන්‍යයෙන් download වෙන්නේ downloads වලට. මම මේ folder එකට දාගෙන හදාගෙන තියෙනවා. සාමාන්‍ය download එතනින් select කරලා open දෙන්න. ඊට පස්සේ මෙයා මෙතනින් පොඩ්ඩක් image එක ගත්ත ෆයිල් එක පොඩ්ඩක් ස්කෑන් කරලා හරි එකක්ද කියලා බලනවා. ඊට පස්සේ මේව මුකුත් වෙනස් කරන්න එපා. මෙතන තියෙනවා GPT MBR කියලා. ඒක සම්බන්ධ වෙනවා අපේ BIOS වලට. දැන් GPT කියන්නේ UEFI. අර කතා කරේ අපි graphical interface එකක් තියෙන BIOS version එකක් ගැන. BIOS කියන්නේ අලුත් BIOS මේක. කියන්නේ දැන් අලුතෙන් එන motherboards වල තියෙන්නේ අපිට mouse එක use කරන්න පුළුවන් graphical interface එකක් තියෙනවා. ලේසි. එතකොට අර BIOS කියන එක අපි කතා කරේ නිල් පාට interface එක තියෙනවා. ඔය කලින් වීඩියෝ එකේ තියෙනවා. ඒක නිල් පාට interface එකේ නිකන් keyboard එකකින් විතරයි වැඩ කරන්න පුළුවන් ඒක. දැන් ඉස්සරම motherboards වලට support කරේ මේ MBR කියන format එකකින් තමයි partition separate වෙන්න ඕනේ. ඒ technology එකට අනුව තමයි. ඒතකොට GPT එක කියන්නේ දැන් අලුත් technology එකත් එක්ක මේ තියෙන BIOS versions එක්ක motherboards එක්ක compatible වෙලා යන version එක. ඉතින් මේක ගොඩක් වෙලාවට බලපානවා. ඇත්තටම දැන් මේ වගේ machines පාවිච්චි කරන්නේ නැති තරම්. ඔය ගොඩක් second hand use වෙලා ගොඩක් රටවල් වලින් එන පරණම computers Pentium 4 dual core සමහරලාට තියෙනවා motherboards. මං කියන්නේ මේකට processor එකවත් කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. motherboard එක තමයි අදාළ වෙන්නේ. ඒක BIOS වලට support කරන එකක් තිබ්බොත් ඒ කියන්නේ පරණ version එකේ තිබ්බොත් අපි දැන් මේ GPT එකනේ default එන්නේ UEFI කියන target system එක දාලානේ. එතකොට මේකෙන් අපි Windows ඒ කියන්නේ bootable device එක හදලා අපි ඒකට
Windows දාන්න හැදුවොත් අර කම්පියුටර් එකකට ඒ කියන්නේ MBR support කරන BIOS තියෙන එකට පරණ version එක ඒක ගන්නෙ නැහැ. එතනින් message එකක් දෙනවා මේක MBR support කරන මේකක් කියලා. ඉතින් එතකොට අපි කරන්න තියෙන දේ තමයි මෙතනින් MBR වලට මාරු කරගෙන bootable device එකක් කරන එක. ඒක ගැන තව ටිකක් විස්තර දැනගන්න ඕන නම් message එකක් දාන්න. මම එතකොට කියන්නම් තව ටිකක් විස්තර. මම සරලව මේ කියන්නේ. ඊට පස්සේ දැනට මම GPT තියෙනවා. මොකද මගේ මේක graphical interface එකක් එක්ක තියෙන එකක්. ඉතින් ඊට පස්සේ මෙතන නමක් දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම නමක් දෙන්නම්කෝ win10 කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතන ෆයිල් ටයිප් එක NTFS ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක යා ගන්න විදිය. ඊට පස්සේ මෙතනින් කෙලින්ම ස්ටාර්ට් දෙන්න. ස්ටාර්ට් දුන්නාම මේ මෙන්න මෙතන දෙනවා. මේ අර warning message එකමයි අර ෆෝමැට් කරනවා කියලා මම අර ඔයගොල්ලන්ට කලින් ගිහලා පෙන්නුවේ. මෙතනනුත් ඒ ෆෝමැට් එක වෙනවා. ඒ කියන්නේ ෆෝමැට් එක වෙලා මේකෙන් සිස්ටම් ෆයිල් ටික මෙයාට ඕන විදියට තමයි යා දාගන්නේ. කියන්නේ bootable device එකක් විදියට. ඒක නිසා මෙතනදිත් ෆෝමැට් වෙනවා. අනිවාර්යයෙන්. ඊට පස්සේ ඕකේ කරාම මෙයා මෙන්න මෙතනින් මේ progress එක පෙන්නනවා. මෙයා partition MBR කඩාගෙන JPT වලට මේ partition කඩාගෙන ඒ allocate කරගන්න data ඒ ඔක්කොම ටික percentage wise දැන් මේ ටික complete වුණාම මෙතන percentage එකකින් පෙන්නනවා. මේ තියෙන copying ISO file කියලා. ඉතින් ওই විදිහට 0.1 ඔහොම යනවා. ඉතින් මේ වෙලාව අනිවාර්යෙන් current එක නම් ඉතින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මුකුත් වෙන්නේ නැහැ. ආයි ඔයාලට නාහරි current එක ගියොත් ආයි format කරලා ගන්න තමයි තියෙන්නේ. උනාට ඉතින් එහෙම ඒක වෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයිනේ. ඉතින් මේ ටික වෙලාවක් යනවා. ආසන්න වශයෙන් පැය කාලත් විනාඩි 10ක් අතර වෙලාවක් ගත වෙනවා. ඉතින් මේක වෙනකම් පෙන් එක නම් හොලවන්නවත් එපා පෙන් drive එක. ඒක සම්පූර්ණම යනකම් මේක මෙහෙමම තියන්න. ඉතින් මේක fast forward එකක් යයි ටික වෙලාවක් යන හින්දා අපි ඊට පස්සේ බලමු කොහොමද Windows install කරගන්නේ හරි විදිහට කියලා. මම මේක install වුණාම පෙන්නන්නම්. මේ files ටික කොපිලා bootable device එක හැදුනට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු bootable device එක හැදුනට පස්සේ කොහොමද මේ පෙන්වන්නේ කියලා. දැන් ඇත්තටම කිව්වොත් ඒක දැනුණ පෙන්නත හැකි මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ. ඕගොල්ලෝ අර කලිනුත් දැක්කනේ. දැන් මෙතන win10 කියලා වැටලා තින්නේ. මම අර මෙතන නම දුන්න නිසා. ඉතින් system file ටික මේක හැබැයි complete වෙන්න ඕන. මෙතනට ගිහිල්ලා 100% complete වෙලා මෙතන ready කියලා මැද message එකක් එනවා. පොඩියට ready කියලා message එකක් එනවා. මෙතන start තිබ්බේ වගේ පොඩි box එක ready කියලා message එකක් එනවා. මෙතනත් ready කියලා තියෙනවා. ready හරි completed හරි. ඔය දෙකෙන් එකක් තියෙන්නේ. මොකද මම ඊළඟ වීඩියෝ එකෙන් තමයි මේක start කරන්නේ. මොකද මේක ටික වෙලාවක් යන නිසා ඒක නිසා ඒක මේ වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක කෙලින්ම මෙතනින් close button එක එනවා close කරගන්න. මේක complete වුණාට පස්සේ හොඳට ඒක බලන්න. close කරනට පස්සේ complete වුණාට පස්සේ close කරගන්න. ඊට පස්සේ වීඩියෝ එකකින් අපි කතා කරමු කොහොමද BIOS වලට යන්නේ නැත්නම් UEFI වලට යන්නේ. එතනින් කොහොමද boot order එක boot sequence එක හදාගන්නේ. ඒ කියන්නේ boot order එක හදාගන්නේ. මොනවාද bootable options අන්න ඒ ටික අපි කතා කරමු. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් අපි අදට මේ වීඩියෝ එක නවත්තමු. ගොඩ වෙලාවක් ඇති වීඩියෝ එක. මොකද මේක පොඩ්ඩක් පැහැදිලිව කියලා දෙන්න ඕන නම් මටත් මේ ඔයාලා හැමෝටම ඉතින් බලන්න තේරුණ තැන් අපැහැදිලි තැන් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. මගෙත් වැරදි මොන හරි තියෙනවා නම් අතපසු වෙච්ච තැන් පොඩ්ඩක් කියන්න. දන්න අය ඇති ඕන තරම් බලන. ඉතින් සාමාන්‍ය process එක bootable disk එකක් bootable pen drive එකක් හදාගන්න ඔන්න ඕකයි. ලොකු දෙයක් නෑ. හැබැයි කලින් කිව්වා වගේ මම දැනුත් කියනවා මේකේ license එකක් නෙමෙයි එන්නේ. Windows file එක එන්නේ. license එකක් මුකුත් නෑ. ඔයගොල්ලන්ට ඒ option එක skip කරගෙන යන්න පුළුවන්. license එක පස්සේ දාන්නම් කියලා.
හැබැයි වැටෙන්නේ ෆ්‍රී ට්‍රයිල් වර්ෂන් එකක්. දවස් උපරිම ඉස්සරනම් 30ක් තිබුණා. මම හිතන්නේ දැන් අඩුයි. ඒ කාලය ඇතුළත ඔයා ලයිසන් එකකට යන්න ඕනේ. නැත්තම් ගොඩක් කට්ටියම එහෙනම් ක්‍රැක් කරන එක තමයි කරන්නේ. ඒක මම අර කලින් කිව්වා වගේ මම අනුමත කරන්නේ නැහැ. අපි ඒ ගැන ටිකක් කරමු. සොෆ්ට්වෙයාර් ලයිසන් ගැන ඉස්සරහට සොෆ්ට්වෙයාර් ලයිසන් කොහොමද ගන්න පුළුවන්, අඩුවට ගන්න පුළුවන් ක්‍රම තියනවාද? ඕන තරම් තියෙනවා. මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද ඒවා හොයාගන්නේ, කොහොමද ගන්නෙ. ලංකාවේ ඉන්න ඕන තරම් ඒවා දෙන, ඒ කියන්නේ ඔෆිෂියලි ගන්න පුළුවන් කට්ටිය. අනේ එතකොට ප්‍රශ්න අඩුයි. මොකද අපි කොච්චර මේවා ක්‍රැක් දාලා යූස් කරත් මොනවද වෙන්න පුළුවන් කියලා ඒක වෙච්ච අයත් දන්නවා ඇති. නැත්තම් මම කලින් කිව්වා මොන වගේ දේවල්ද වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ක්‍රැක් යූස් කරන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. කොහොමද ලයිසන්ස් ගන්නවා නම් ඒවට ගන්න තැන් ගණන් එහෙම පොඩ්ඩක් කතා කරමු. මොකද හැමෝටම වටිනවනේ ඒක. එහෙනම් මම දැනට මේ වීඩියෝ එක අදට මේ වීඩියෝ එක නවත්තනවා. ඊළඟ තුන්වෙනි කොටසෙන් අපි හම්බෙමු. තුන්වෙනි කොටසෙන් කතා කරමු කොහොමද හරියට පාර්ටිෂන් ෆෝමැට් කරගෙන BIOS සීක්වන්ස් හදාගෙන ෆෝමැට් කරලා හරියට Windows දාගන්න කියලා. එහෙනම් හැමෝටම ජය වේවා.